ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. ඉතින් පාල්තුමා අපිට කියලා තියෙනවා සෑම විට සෑම දෙයක් ගැනම උන්වහන්සේට ප්‍රශංසා කරන්න කියලා. ඇයි හැම විට හැම දෙයක් ගැනම ප්‍රශංසා කරන්න කියන්නේ? එතකොට තමයි අපි මෙතනට ගෙනල්ලා තියෙන හැම හදවතේ හිරවිල්ලක්ම, හැම කනස්සල්ලක්ම, හැම පාපයක්ම, හැම දුබලකමක්ම, අපේ හැම ප්‍රශ්නයක්ම අපේ ඇතුලේ අපට තියෙන බලපෑම කඩලම දාන්නේ. ඒ නිසා අපි ළඟ ඉන්නේ කෙනා අමතක කරලා අද අපේ ජීවිතේ හරහා දෙවියන්ගේ බලය ගලන පිණිස ළඟ ඉන්නේ කෙනා අමතක කරලා අද්දෙකුන්නාන්සේට ඔසවලා ඔබේ කටහඬ විවුර්ත කරලා අබුනාසට කියමු ස්තුතියි ස්වාමිනේ. ප්‍රශංසා වේවා, නමස්කාර වේවා, ගෞරවය ඔබටයි, මහිමය ඔබටයි, බලය ඔබටයි, ස්පර්ශය ඔබටයි. ඔබ වහන්සේගේ සියල්ල ඔබ වහන්සේට ස්තුතියි. ප්‍රශංසා වේවා, නමස්කාර වේවා, ප්‍රශංසා වේවා. ඔව් අපි උන්වහන්සේගේ ප්‍රශංසාව කරනකොට ඔබේ ස්වභාවයට විරුද්ධව වුණත්, ඔබේ හදවතේ තියෙන හැඟීමට විරුද්ධව වුණත්, ඔබේ හදවත ඔසවනකොට ඒ බලය හදවතෙන් ගලාගෙන එන විදිහ නමස්කාර වේවා, ප්‍රශංසා වේවා, මහිමය වේවා, ප්‍රශංසා වේවා. අපි උන්වහන්සේට අත්පොළ සන්නාදයක් කියලා අපේ මේ වැඩ පිළිවෙල ආරම්භ කරමු. ඔව් වහන්සේටයි ගෞරවය, ඔබ වහන්සේටයි බලය, ඔබ වහන්සේගේ ප්‍රකාශ වීම, ඔබ වහන්සේගේ මෙහෙයවීම. ප්‍රශංසා වේවා, නමස්කාර වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, නමස්කාර වේවා. අපිත් එක්ක කියන්නේ ඔබ හට ඇති ප්‍රේමේ නිසා එසසු ගී ඔබ වෙත උදෙමි මා ඔබ මාගේ දෙවිදු නිසා. තවටත් අපි කියමු සතුටින් ඔබ පසසමිමා ගැලවූ කරුණම නිසා මුළු ආත්මයෙන් ශක්තියෙන් බුද්ධියෙන් නමදින් මා දෙව් සමිදා. ඔව් අපි උන්වහන්සේ නැවතවරක් ස්තුති කියමු. ප්‍රශංසා වේවා, නමස්කාර වේවා. ඔබේ මුළු මනසේ, මුළු හදවතේ, මුළු කුසියේ, මුළු ශක්තියේ උන්වහන්සේට නමස්කාර වේවා. ප්‍රශංසා වේවා, නමස්කාර වේවා, ප්‍රශංසා වේවා, නමස්කාර වේවා. ස්තුති ස්වාමිනී, ප්‍රශංසා වේවා. Glory to your name. කරුවාදනි ඔබටයි ස්තුතියි. පස්සාගයක් ඔබේ නාමය වඳිනෙම් ඔබ තුම වැදිනේ. Yes.
अभी प्रशंसा में नमस्कार स्तुति स्वामी प्रशंसा वेवा नमस्कार वेवा जीवमान वेवा वंश अभियान प्रकाश वेवा वंश के आदरणीय बलय वंश अभियान जीवमान प्रकाश वेवा वंश के सातिहार्य वंश के बलय वंश के मिहि वेवा प्रशंसा वेवा नमस्कार वेवा प्रशंसा वेवा स्वामी ने विशेषයෙන් යාඥා කරනවා මේ භූමිය ඔබ වහන්සේ වසා ගන්න. අපි මෙතනට එකතු වෙලා ඉන්න හැම කෙනෙක්ම ඔබ වහන්සේගේ හදවතට ඇද ගන්න. ස්වාමිනී අපි වාව තියෙන ගොඩක් දුර්වලකම් අඩුපාඩුකම් මනුෂ්‍ය මට්ටමට වැටීම පාපයට දුබලකමට ඇදීම අප තුල තියෙන පාපිෂ්ඨ ස්වභාවයයි. ස්වාමිනී අපි දවස් 24 ගත්තොත් වැඩි වෙලාවක් ඔබ වහන්සේගෙන් අයින් වෙලා මනුෂ්‍ය මට්ටමේ හිර වෙලා අර ප්‍රශ්නෙට මේ ප්‍රශ්නෙට අනිත් පරීක්ෂාවට මේ පරීක්ෂාවට අහු වෙලා ජීවිතයේ තියෙන අරගල වලට යට වෙලා ඔබ වහන්සේව මතක් වෙන්නෙත් නැතුව ඔබ වහන්සේව දැක ගන්න බැරුව මනුෂ්‍ය මට්ටමේ පමණක් අපි ගත කරන අපිව අපි ඔබ වහන්සේ ඒ වගේ පරිසරයකින් අතුලාන්තයකින් අරගලයකින් මේ ස්ථානයට මේ හැද්දෑවි පැමිණියාම ඔබ වහන්සේගේ බලය අප තුළට එවලා අපිව මේ වහල් වෙලා ඉන්න තැනින් ගලවලා අරගෙන ඔබ වහන්සේගේ ජීවමාන බලය ප්‍රකාශ කරලා ඒ මහා බලය අප අතර ප්‍රකාශ කරලා අපේ අතුලාන්තයේ ප්‍රාතිහාරයක් කරලා පෙරලියක් ඇති කරලා ස්වාමිනී අයිති කරගන්න අලුත් කරන්න පාපයෙන් නිදහස් කරන්න කනස්සල්ලෙන් අපිව අයින් කරගන්න අතුලාන්ත හිරවීමේ තැන් වලින් නිදහස් කරගන්න ඔබ වහන්සේගේ මහා ආලේපයේ බලයෙන් ශුද්ධාත්ම වරමින් අපිව පුරවන්න ඔබ වහන්සේ මහා බලය ඒ මහා ශක්තිය ඒ මහා අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්න නිසා අපි කාටත් නොදෙන කොලසන්නාදයකින් අපි වහන්සේට ස්තුති කියනවා ප්‍රශංසා කියනවා ගෞරව කරනවා ස්තුති කියනවා ප්‍රශංසා වේවා නමස්කාර වේවා ස්තුති ස්වාමිනී ප්‍රශංසා වේවා නමස්කාර වේවා ප්‍රශංසා වේවා thank you Lord අපි දෙක කියන්නේ प्रशंसा विवाह प्रशंसा विवाह प्रशंसा विवाह ප්‍රේමන්තිනි ආරම්භ කරනකොටම මට හිතුණා ගිය සුමානේ කිව්ව අත්දැකීමක් ආයමත් කියන්න. ඒකට හේතුව මට හිතුණා ඒගොල්ලන් එක්ක කතා කරනකොට ඒක ආයමත් කිව්වොත් හොඳයි කියලා. ඉතින් ඔබට මතක ඇති මෙතනට කෙනෙක්ව ගෙනල්ලා කිව්වා කොහොමද යක්ෂ බලපෑමක් තිබුණු විදිය. ඇත්ත වශයෙන්ම ඒ
කෙනා එක්ක මම කතා කරනකොට මට තේරුණ විදිහ මට හිතුණා මම ඔබට කිව්වොත් හොඳයි කියලා. මම අවුරුදු 30කට ඉස්සර වෙලා ඒ ගෙදරටත් මම ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලන්ගේ ඒ කියන ගේ තන ඒකට හේතුව අපි ඥානකාන්තියක් කළා පුබුදුවේ ඉන්නකොට ඒ ඥානකාන්තියට අපි ස්ථානයටයි ඒ ගෙදරයි මට මතක හැටියට අපි හිටියේ. ඉතින් මම ඒ ගෙදර දන්නවා ඒගොල්ලන්ගේ පවුලේ කට්ටිය මම දන්නවා. ඉතින් මොකද වුනේ මේ කෙනා මේ මෙතන ඇවිල්ලා හිටගත්ත කෙනා තමයි පවුලේ බාලයා. ඉතින් බාලයාට තමයි දීපල ඔක්කොම ගියේ. ඉතින් දීපල ඔක්කොම ගියාම බාලයාට ප්‍රශ්න ගොඩක් ඇති වුණා නේ. එහෙමනේ මොනවාද කරන්නේ? ඊර්ෂ්‍යාව අපි ගාව නැහැ. ඒගොල්ලෝ ගාව තියෙන්නේ. ඉතින් ඊර්ෂ්‍යාව, තණ්හාව ප්‍රශ්නය වෙලා මොකද වුනේ? ගොඩක් යක්ෂ වැඩ කරලා තිබුණා ඒගොල්ලන්ට විරුද්ධව. ඉතින් මම දන්නවා මේ පවුලේ අය ගොඩක් දෙවියන්ට ලැබි අය. කතෝලික ජීවිතය ගත කරන අය. අපිත් එක්ක මේ වැඩපිළිවෙල වලට අවුරුදු ගණන් සම්බන්ධ අය. ඉතින් මොකද වුනේ? එයාට ඒක බලපෑවේ නැහැ. එයාගේ බිරිඳටයි බලපෑවේ. ඉතින් බලපෑම කොච්චරද කිව්වොත් ඒක නිකම් මානසික බලපෑමක් නෙමෙයි. බලපෑවේ ශරීරයේ ලකුණු තියෙන විදිහට බලපෑවා. ඒ කියන්නේ ගුටි බැට කස පහර ශරීරයේ ලකුණු තියෙන විදිහට පළ වුණා. ඉතින් මේගොල්ලෝ මොකද කළේ? හැමතැනම ගියා. මොකටද? ආශිර්වාදයක් ලැබලා ඒ ප්‍රශ්නෙන් ගැලවෙන්න. ප්‍රශංසා විවා, ප්‍රශංසා විවා, ප්‍රශංසා විවා. හැබැයි ගැලවෙන්න බැරි වුණා. බැරි වෙන එක කොච්චරද කිව්වොත් අන්තිමට ඒ ගැහණු කෙනාගේ කකුල් දෙකත් පණ නැතුව ගිහිල්ලා ඇවිදින්න බැරි වුණා. එතකොට දැන් ශාරීරික පහර විතරක් නෙමෙයි කෑවේ, මානසික වදයක් විතරක් නෙමෙයි, ඇවිදින්න බැරි වුණා. ඉතින් එක කෙනා කිව්වා ඔහොම ඉඳලා හරියන්නේ නැහැ. පිට වැඩක් හරි කරේ නැත්තම් ඔය කෙනා මැරෙනවයි කියලා කිව්වා. ඉතින් මොනව කරන්නද? ඒගොල්ලෝ කට්ටන්ඩියෙක් හොයාගෙන ගියා. කොහෙද ගියේ? මාතරිනුත් එහා. ඉතින් මේ හොඳ නෑ. ඉතින් එහෙන් එහා ගියාම හොඳයි. ඉතින් මට හිතුණා ඊගේ සුමානේ ඕක ඔක්කොම පැහැදිලි වුණේ නැහැ කියලා. මම හිතුවා මේක අද කියන්න ඕන කියලා. මේ අද දැන් එච්චරට බලවත්. ඉතින් ඒ කට්ටන්ඩිය මොකද කළේ? දෙහි ගෙඩි 3යිලු කැපුවේ නේ. දෙහි කපන්න අපි දෙහි කපනවා එකේ කෙනාද නැද්ද? දෙහි ගෙඩි 3යිලු කැපුවේ. අර ඇවිද්දා. ඉතින් මොකද වුනේ? ඊගොල්ලන්ට මහා ප්‍රාතිහාරයක් වගේ. ඉතින් ප්‍රාතිහාරය ආවේ ආලෝකයෙන් නෙමෙයි අන්ධකාරයෙන්. ඒ වුණාට ඇවිද්දා. ගොඩක් ලෙඩ සනීප වුණා. හැබැයි ගෙදර ගියාම ආපහු අර පහර දීම සිදු වෙනවා. ඉතින් මොනවා කරන්නද? ආපහු යනවා. ආපහු එනවා. ආපහු යනවා. අර ප්‍රශ්නේ ඇතින අවුරුද්දකට වැඩි. ඉතින් ඇහුවලු මේ කට්ටන්ඩියගෙන් ඇහුවලු දැන් මේකට විසඳුමක් නැද්ද? මේකට උත්තරයක් නැද්ද? ඒකලන් කිව්වලු මේ අපේ ආවේශ වෙලා මේ වද දෙන යක්ෂයව එලවන්න බැරිද? එයා කිව්වලු මට එලවන්න පුළුවන්. හැබැයි එලෙව්වොත් මේ වහලා ඉන්නේ 3 වෙනි ඉහළම තලයේ කෙනෙක්. මල පෙරේතයෝ කියලා ඉන්නවා, අසුද්ධාත්ම ඉන්නවා. මේ යක්ෂයෙක්මයි එවලා තියෙන්නේ. මෙයාව එලෙව්වොත් තව 7 දෙනෙක් කරගෙන ඇවිල්ලා ඇතුලේ පදිංචි වෙනවයි කිව්වලු. එයා දන්නේ ඒක සුවිශේෂී වාක්‍යයේ කොටසක් කියලා. ඉතින් බලන්න ඒ සුවිශේෂී වාක්‍යයයි මේ මිනිස්සයා කිව්වේ. ඊළඟට කිව්වලු ඒ විතරක් නෙමෙයි මෙයා යනකොට පණ අරගෙනයි යන්නේ මෙයා. ඒ නිසා පණ අරගෙන යන නිසා මට එයාව එලවන්න පුළුවන්. හැබැයි මේ ගෑනු කෙනාගේ ජීවිතය දීලයි යන්න වෙන්නේ. ඉතින් මොනවා කරන්න? තවත් එනවලු. ඉතින් ආපු ගම ටිකක් සහනෙ ලැබෙනවලු. ගෙදර යනකොට ආයෙමත් එහෙමලු. ඉතින් මොකද ආපහු ඇවිල්ලා අන්තිම සැරේ කිව්වලු උත්තරයක් ඇත්තම නැද්ද කියලා.
එතකොට කට්ටන්ඩියා කිව්වලු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව බලවත්වම දේශනා කරන තැනක් හොයාගන්න කිව්වලු. නිකන් හිතලා බලන්නේ ඒ කියපු වචනේ පොඩි තැන්වලට යන්න එපායි කිව්වලු. හොයාගෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ළඟට ගෙනියන්න කිව්වා. ගෙනිච්චම උන්වහන්සේට විතරයි පණක් බේරලා යක්ෂයාවත් එලවන්න පුළුවන්. අත්පොළ සන්නාදයක් දෙන්න වටින්නේ නැද්ද ඒක? ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ඉතින් කිතුණු අපි විශ්වාස නොකරන දේවල් දෙයියෝ විශ්වාස කරන්නේ නැති උන් දන්නවා. ඉතින් ඒක ජේසු ගැනත් දැනගෙන හිටියා. මාක්ස් විශේෂය ඔබ කියවලා බැලුවොත් කියනවා ජේසු ආවා සිනගෝගේට තමන්ගේම ගමේ. එතකොට හිටියා අසුද්ධාත්මයක් වැහිච්ච කෙනෙක්. ඒ මනුස්සයා කිව්වා අපි දන්නවා ඔබ වහන්සේ කවුද කියලා. The Holy One of God. දෙවියන් වහන්සේගේ සුද්ධවරයාණන් ඔබ වහන්සේ. ඒගොල්ලෝ මොනවාද කිව්වේ? මේ කවුද? මේ තමයි මරියාගේ පුතා. මේ තමයි ජොසේගේ පුතා. මෙයාගේ අක්කා නංගිලා අපි දන්නේ නැද්ද? ඒගොල්ලෝ දැනගෙන හිටියේ නැහැ කවුද කියලා. යක්ෂයා දැනගත්තා. ඊළඟට යක්ෂයා කිව්වා ඔබ ආවේ අපිව විනාශ කරන්න. හොඳට මතක තියාගන්න බලන්න මේ වචන සුවිශේෂයෙන්ම තියෙනවා. එතකොට මේගොල්ලෝ සමහරු යෝජනා කළාලු Assembly of God එකට ගෙනියන්න. එතන වචනේ දේශනා කරනවා බලවත්. කැල්වරි සභාවට ගෙනියන්න. එතන දේශනා කරනවා බලවත්. පෙන්තගොස්ත සභාවට ගෙනියන්න. හොඳ වෙලාවට කෙනෙක් කිව්වලු ඔහෙ යන්න එපා. කතෝලික සභාවෙම තැනක් තියෙනවා. කොහෙද? මාබෝලේට අරන් එන්න කිව්වා. ඉතින් මාබෝලේට අරන් එන්න සති 4ක් උත්සාහ කළා. සති 4ෙම විශාල බාධාවන් ආවා. 4 වෙනි සතිය ඉවර වෙලා 5 වෙනි සතියේ මේ ස්ථානයේ ඇවිල්ලා තියෙනවා. මේ ස්ථානයේදී වචනෙට අහුම්කම් දුන්නා, নমස්කාරයට සහභාගී වුණා. දැනගැනීමේ වචනයක් හම්බුනේත් නැහැ, කිසිම දෙයක් වුණේ නැහැ. හැබැයි දීමනාවක් හම්බ වුණා. මොකද්ද දීමනාව? ඇදහිල්ලේ දීමනාව. මේ හොඳට මං කියන්නේ හොඳට අහගෙන ඉන්න. මේ දීමනාව තරම් බලවත් වටිනා දීමනාව. ඒක නැතුව වෙන කිසිම දෙයක් නැහැ. ඇදහිල්ලේ දීමනාව ලැබෙන මොන අදහන්නද? දෙවියන්ගේ බලය අදහන්න. කාටද හම්බුනේ? මේ ගෑනු කෙනාට. මොකද කලේ? අර දාලා තිබුණලු සුර. ඇඟ හැමතැනම. ඇයි අර යක්ෂයා දෙන පහරට බේරගන්න. කිව්වලු ඕක ගැලෙව්වොත් මරණවයි කියලා. ඒ නිසා මොහොතක්වත් ගලවලා ඉන්න එපා කිව්වා. මොකද කලේ? මේ භූමියේ සබ්බසාද වහන්සේගේ নমස්කාරයන අතර අර සුර ඔක්කොම ගලවලා වලක් මෙතන හරලා ඒ වලේ දාලා වැහුවලු. අබුනාන්සේ රත් බොල සන්නාදයක් දැම්මා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. Thank you Jesus. බලන්න ඒ ඇදහිල්ල එන්න ජීවිතේ පරදුවට තමා. ඒක කලේ. ඒක ඇදහිල්ලේ දීමනාව හම්බෙන්න ඕන එක කරන්න. ඊළඟට මොකද වුනේ? ඒක කෙරුවා ගෙදර ගියාලු. ගෙදර ගියාම පහර ඊටත් වැඩිය කෑවලු. හැබැයි අඟහරුවා දැන් මේගොල්ලෝ තීරණය අරන් ඉවරයි මේක ඇතුලේ තමයි උත්තරේ තියෙන්නේ කියලා බ්‍රහස්පතින්දා මේ ගමුවට අරගෙන ආවා. එදා මමත් හිටියා මට මතකයි ඒ දවස. මට ඒගොල්ලෝ කියනකොටයි මතක් වුණේ. ඇයි ඒ ගෑනු කෙනා ඒ ඔඩිටෝරියම් එක පැත්තක ඉඳලා අනිත් පැත්තටයි රෝල් උනේ පුටු 4ක් විතර කැඩුවා. මෙතෙන්ම ඉච්ඡර බලවත්වයි ක්‍රියා කළේ. ඉතින් අපි දන්නේ නැහැ. එතන කියනවා අපිට මතක නැහැ. එතන කියනවා දැනගැනීමේ වචනයක් ආවලු. මේ විදිය යක්ෂ බලපෑමක් තියෙන කෙනෙක්ව නිදහස් වෙනවා. ඉවර වෙලා ඇවිල්ලා යාඥා කරගත්තා. ගෙදර ගියා. එදාමයි එදා ඉඳලා අද වෙනකම් කිසිම බලපෑමක් නැහැ. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා.
ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මට හිතුණා මේක ආයෙ කියන්න ඕන කියලා. ඒකට හේතුව තේරුම් ගන්න. දේව වචනය තියෙන තැන සප්‍රසාද වහන්සේ කියන්නේ ජීවමාන ජේසුට নমස්කාර කරන තැන. උන්වහන්සේට ගෞරව කරන තැන ඕනම බලපෑමක් කැඩිලා යනවා. වැඩි දින අපි යක්කු එලෙව්වෙත් නැහැ, එලවන්නෙත් නැහැ. පස්සෙන් යන්නෙත් නැහැ, නම අහන්නෙත් නැහැ. කන පැලෙන්න ගහන්නෙත් නැහැ, ඇඟ උඩ ඉඳ ගන්නෙත් නැහැ. කරන්න දෙයක් ඕනේ නැහැ. මොකද කරන්නේ? දේව වචනයයි සප්‍රසාද වහන්සේයි নমස්කාරයයි තියෙන තැන ඔය හැම බලපෑමක්ම කැඩිලා යනවා. අපි උන්වහන්සේ රබ්බල සන්නාදයක් දීලා ප්‍රශංසා කියමු. নমස්කාර වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ඒගොල්ලෝ කියනවා පුදුමයක් නෙමෙයි. ඒගොල්ලෝ කියනවා දැන් නම් අපි සුමානෙට 3 පාරක් 4 පාරක් රැස්වීම කොහෙද තියෙන්නේ? අපි එතනට එනවා. ඕකට තමයි කන්වර්ෂන්. අන්ධකාරයේ ලෝකේ ඉඳලා ආලෝකේ. ඉතින් ප්‍රේමන්තේනි මේ ස්ථානයේ මේ අපේ নমස්කාරය මැද මේ සප්‍රසාද වන්දනාව මැද ජේසු ජීවමානව ප්‍රකාශ වෙනවා. අපි නාසර නැවත අත්බල සන්නාදයක් දීලා ප්‍රශංසා කින් নমස්කාර වේවා. ප්‍රශංසා වේවා. මේ සතියේ පණිවිඩය චතාරික කාලයේ 5 වෙනි ඉරුදින. දැන් සති පහකුත් ඉක්මනටම යනවා. අපි හැමදාම එකතු වෙනවා. නිරාහාරයේ යාඥාවේ සමහරු ඉන්නවා නේ. නමස්කාරයේ ජීවිතේ ගත කරනවා. අපිට දෙවියන් වහන්සේගේ මහිමය එන්න දකින්න අවස්ථාව ලැබෙනවා. 5 වෙනි සතිය. ඉතින් තේමාව ලියා ගන්න. කීකරුකම, කුරුසිය සහ මහිමය. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසාව. මේ වචන තුන තමයි අද තේමාව. කීකරුකම, කුරුසිය සහ මහිමය. ඉතින් පළවෙනි කියවීම. පළවෙනි කියවීම අරන් තියෙන්නේ ජෙරමියා දිවස් ප්‍රසාද ඉවරයාගේ පොතෙන්. ජෙරමියා 31 මතක තියාගන්න ලේසි. 31 ඉඳලා 34 දක්වා. ඉතින් අර පළවෙනි සැරේ ජෙරමියා කියලා කියනකොට ගොඩක් අය හිතනවා ලොකු මීයක්ද දන්නේ. බයිබලයේ ගැන එච්චරට අපි සම්බන්ධයි නැද්ද? ඒ නිසා සමහර හිතනවා ලොකු මී ශාරුක් ખાන් කිව්වොත් ඔක්කොමලා දන්නවා. හැබැයි ජෙරමියා කිව්වොත් දන්නේ සමිදානන් වහන්සේ මෙසේ වදාරනසේක. ඊශ්‍රායල් සෙනග හා ජුදා සෙනග සමගද මා අලුත් ගිවිසුමක් කරන කාලය පැමිණෙන්නේය. ලියාගන්න යන පොරණ ලියාගන්න. මොකද්ද? අලුත් ගිවිසුමක්. ඉතින් අපි කියනවා අලුත් ගිවිසුම කියන වචනේ අපිට පුරුදුයිනේ. පරණ ගිවිසුම, අලුත් ගිවිසුමක් ගේන්න, සල්ලි වලට ගන්න. ඉතින් අද අපි බලමු මොකද්ද මේ අලුත් ගිවිසුම කියලා කියන්නේ. දැන් ජෙරමියා තුලින් දැනස කියනවා මම සෙනගත් එක්ක අලුත් ගිවිසුමක් ගහනවා. පරණ ගිවිසුම අහෝසි කරලා අලුත් එකක් කරන්නයි යන්නේ. මොකද්ද? 32. ඒ වනාහි ඔවුන්ගේ පියවරුන් මා අතින් අල්ලාගෙන මිසර දේශයෙන් පිටතටගෙන එන්නට පියවරගත් කාලයේදී ඔවුන් සමග මා කළ ගිවිසුම ඔව්හු කඩකලෝය. මෙසේ පවසන්නේ ස්වාමින් වන මමය. දැන් ඔන්න පරණ ගිවිසුම ගැන කිව්වා. ලියා ගන්න. මොකද්ද පරණ ගිවිසුම?
පරණ ගිවිසුමේ මොකද්ද ප්‍රශ්නේ? පරණ ගිවිසුම කඩ කළා. පරණ ගිවිසුම කඩ කළා. දෙවියන් වහන්සේ නෙමෙයි කඩ කළේ. කවුද කඩ කළේ? මිනිස්සු. දැන් ඇයි කඩ කළේ පරණ ගිවිසුම? ඒකට තමයි අද මොහොතක් බලන්න ඕන. ඇයි පරණ ගිවිසුම කඩ කළේ? මිනිස්සු තුල තියෙන ප්‍රශ්නයක් නිසා. මොකද්ද මේ ප්‍රශ්නේ? ඒ ප්‍රශ්නෙට කියනවා පාපිෂ්ඨකම. ලියා ගන්න. පාපය විතරක් නෙමෙයි පාපිෂ්ඨකම. පරණ ගිවිසුම කඩ කිරීමට හේතුව පාපිෂ්ඨකම. ඒ කියන්නේ පාපය කියන්නේ එළිය පේන එක. පාපිෂ්ඨකම කියන්නේ ඇතුලේ තියෙන එක. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ඉතින් ජෙරමියා කියනවා මේ ගිවිසුම තියන්න බැරි හේතුව අකමැති නිසා නෙමෙයි මිනිස්සු තුල ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නෙට නමක් තියෙනවා. මොකද්ද නම? මොකද්ද කියන්නේ? මොකද්ද නම? පාපිෂ්ඨකම. දැන් මම ඔක තේරුම් ගන්න යන්නේ. බලන්න අපේ ස්වභාවය වුණත් නැද්ද? හොඳ දේවල් යහපත් ගුණාංග පුරුදු අපි මොකද වෙන්න ඕනේ? ඒවා ඉබේ ඇති වෙන්නේ නැහැ. නැද්ද? ඒවා ඉබේ ඇති වෙන්නේ නැහැ. ඒවා අපි හදා ගන්න ඕන. නැද්ද? මේ දවස්වල උදේ 5ට නැගිටින්න ඕන හැමදාම අපේ උදේ 6:00 රැස්වීමට යන්න. උදේ 6 පූජාවට යනවා. 6:00 රැස්වීමට යනවා. ඉතින් ඒ පුරුද්ද ඇති කරගන්න ගොඩක් අමාරුයි. 5 වෙනකොට හරි අමාරුයි නැගිටින්න. ඇයි ඒක විනයක් ඇතුව තීරණයක් ඇතුව ශක්තිය යොදලා ඇති කරගන්න ඕන. හැබැයි අපි හිතමු 9 වෙනකම් බුදියා ගන්න පුහුණු වෙන්න ඕනේ නැහැ. ඒක ඉබේම වෙනවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා. දැක්කද? දෙවනි උදා බලන්න පාඩම් කරන්න කොච්චර අමාරුද නැද්ද? අර බලන්න මේ තරුණියන්ගේ පාඩම් කරන්න ගියාම ඔළුව දාගන්න බෑ පාඩමට. අරයට යනවා මෙහාට යනවා, අරයට යනවා මෙහාට යනවා. ඇවිදින්න හිතෙනවා, දුවන්න හිතෙනවා, ටීවී බලන්න හිතෙනවා. නැද්ද? මොන අමාරුවෙන්ද පාඩම් කරන්නේ. හැබැයි කවුරුත් පුහුණු කරන්න ඕනද ටීවී බලන්න? මේම තමයි හරියට ටීවී එක බලන්න ඕන කියලා පුරුදු කරන්න ඕන. ඒක ඉබේම වෙනවා. දැක්කද? ඒ වගේම දැන් සමහර තැන්වල තියෙනවා පන්ති තියෙනවා. මොකටද පන්ති තියෙන්නේ? අරක්කු බොන එක අතාරින්න පන්ති තියෙනවා. Alcoholics Anonymous. ඒකේ තියෙනවා 9 step method. පියවරවල් 9ක් ඒකේ තියෙනවා. first step, second step කියනවා. මේ අපේ ෆාදර් ඇලෙක්සිස් උත් සත්‍යන්ත ප්‍රෝග්‍රෑම් කරනවා. දවස් 2-3 මොනවාද කරන්නේ? පුරුදු කරනවා බොන එක අතාරින්න. දැන් බොණ්ඩ පුරුදු කරන්න පන්ති දැකලා තියෙනවා. කොහෙන්ද දැකලා තියෙනවා? අපි ඔබට බොණ්ඩ පුරුදු කරනු ලැබේ. ඒවා පුරුදු කරන්න ඕනේ නෑ. ඇයි ඒවා ඉබේම අපේ ඇතුලේ ඒවට ඇදෙන ගතියක් තියෙනවා. නැද්ද? කාම රාග හැඟීම් වලට ඉඩ දීලා ඔය ඉන්ටර්නෙට් එකේ ජරාව බලන්න, කාම ආසාවන් වලට ඉඩ දෙන්න මිනිස්සු ඉබේම ඇදිලා යනවා. ඒව වලින් එළියට එන්න මොන අමාරුවක්ද? මිනිසුන්ට මොන උදව්වක්ද දෙන්න ඕන? දැකලා තියෙනවද පුහුණු වෙන පන්තියක්? කාම රාගය සඳහා පුහුණු. ඒ වගේ පුහුණුවක් ඕනේ. ඒක ඇඟ ඇතුළෙන්ම එනවා. ඔය ඇඟ ඇතුළෙන් එන එකට මොකද කියන්නේ? මොකද කියන්නේ? මම කියන්නම පාපිෂ්ඨකම. දැන් ප්‍රශ්නේ තියෙන්නේ පාපිෂ්ඨකමේ ඉන්නකම් ඕක කර ඉන්නවා. නවත්තන්න හදපුවා. ලියා ගන්න හදුනා ලියා ගන්න. පාපිෂ්ඨකම
නවත්තන්න උත්සාහ කරන මොහොත. එතනදි මොකද වෙන්නේ? අප ඇතුලෙන් ඉඩ දෙන්නේ නැහැ. ඕක තමයි පරණ ගිවිසුමේ ප්‍රශ්නය. මිනිස්සු කැමති ඕක නවත්තන්න, නවත්ත ගන්න ඉඩක් නැහැ. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා කෙනෙකුට තේරෙනවා. මොකද්ද තේරෙන්නේ? බොන එකෙන් පවුල විනාශ වෙනවා, රැකියාව නැති වෙලා යනවා, ප්‍රශ්න ඇති වෙනවා, ජීවිතේ liver එක හිඳිලා යනවා, කැලි යනවා. දැනගත්තත් මොකද වෙන්නේ? එයාට ඒක නතර කරගන්න try කරනකොට තමයි තේරෙන්නේ අපේ ඇතුලේ තියෙන ස්වභාවය ඒකට ඉඩ දෙන්නේ නැහැ. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා. මෙතන එතකොට තියෙන්නේ හරි වැරද්ද දන්නේ නැති එක නෙමෙයි. දන්නවා මේ වැඩේ කෙරුවොත් මාව මැරිලා යනවා, සියලු දෙනා විනාශ වෙලා යනවා, දරුවන්ගේ අනාගතේ නාස්ති වෙලා යනවා. ඒ ඔක්කොම දැනගෙන මොකද වෙන්නේ? ඒත් ඒක නතර කරගන්න බැරි කමක් තියෙනවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. පැහැදිලිද මම කියන දේ? හොඳට තේරුම් ගන්න. පාපිෂ්ඨකම ඒ වගේම තමයි අන්‍යම් සම්බන්ධකම්, වැරදි පාපිෂ්ඨ ජීවිත. ඒවා වලට ඉඩ දීලා අපිට තේරෙනවා දැන් මේක වැරදි, දැන් මේක අතාරින්න ඕන. තේරිලා තීරණයක් ගත්තට අර ඇතුලේ තියෙන ගතිය ඇතුලෙන්ම තල්ලු කරනවා. එක්කෙනෙක් මම කතා කළේ, මම ඒගොල්ලන් අවුරුදු ගාණක් තිස්සේ දන්න දෙන්නේ. එයා කිව්වේ කොහොමද එයාගේ මහත්තයා මොකද කළේ? හිමීට තව සම්බන්ධකමක් තියාගත්තා. තියාගෙන මොකද වුනේ? එයා ගේ දොර විකුණලා මොකද කළේ? රස්සාවේ ගේ දොර විකුණලා රස්සාවේ අර්ථ සාධක අරමුදල් අරගෙන දරුවව පිටරට යවන්න අධ්‍යාපනයේට. මහත්තයා මොකද කළේ? හිමීට බැංකුවේ account එකේ නම්බරේ හොයාගෙන ඇද්දා සල්ලි ටික. ඇදලා අර ගෑනු කෙනා එක්ක වටේට ගිහිල්ලා සල්ලි වියදම් කරලා ඉවර වුණාන් පස්සේ මෙයා දන්නේ සල්ලි මොනවත් නැහැ. මොකද වෙලා තියෙන්නේ? ඊ මනුස්සයා දන්නවා මේ නැති කරන්නේ කාගේ අනාගතයේද? තමන්ගේම දරුවගේ. ඊ මනුස්සයා දන්නවා මේ ද්‍රෝහි වෙන්නේ කාටද? තමන්ටම කැපවෙච්ච බිරිඳටයි. හැබැයි පාපිෂ්ඨකම ඇතුලෙන් තල්ලු කරනවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. පැහැදිලිද මං කියන දේ? මේක හැම ක්ෂේත්‍රෙම තියෙනවා. අපි හිතමු ඔෆිස් එකේ හොරකම් කරන්න පුරුදු වෙනවා. ඉතින් මොකද කරන්නේ? ඕකට පුරුදු වුණාට පස්සේ දැන් මේ වගේ තැනකට එනවා. ආපුවම තේරෙනවා ඕක කල යුතු දෙයක් නෙවෙයි කියලා. එතකොට මොකද කරන්නේ? තීරණයක් ගන්නවා අද රැයට අවදී ජේසුනි මම නම් අද ඉඳලා හොරකම් කරන්නේ නෑ. දැන් යනවා ඔෆිස් එකට. ගියාම සල්ලි දියන් වියදම් කරලා පුරුදු වෙලා. ඇයි ඒ හොර සල්ලි ඉක්මනට වියදම් කරන්න ඕන නැත්තම් සාක්කුවේ පිච්චෙනවා. ඒක ගතියක්. ඉතින් මොකද වෙලා තියෙන්නේ? වියදම් කරලා පුරුදු වෙලා, පාටි දාලා පුරුදු වෙලා, ඒ පුරුද්ද අඳ ගන්නකොට ආපහු ඒ හොර වැඩේටම වැටෙනවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. පැහැදිලිද මං කියන දේ? පාපිෂ්ඨකම හරි වැරද්ද ඉගෙන ගත්තට, හරි වැරද්ද තේරුම් ගත්තට, දෙවියන් ඉල්ලන දේ පැහැදිලි වුණාට කරගන්න බැරි ගතියක් අප තුල තියෙනවා. ඕක දෙවියන් වහන්සේ අවබෝධ කරගෙන උන්වහන්සේ කියනවා ඊළඟ වාක්‍ය බලන්න 33. එහෙත් ඒ කාලය පැමිණි විට, මොකද ඒ කාලය කියන්නේ? අලුත් ගිවිසුමේ කාලය. ඒ කාලය පැමිණි විට කියන්නේ ඊශ්‍රායල් සෙනඟ සමග මා කරන ගිවිසුම මෙයවේ. මෙන්න අලුත් ගිවිසුම. මොකද්ද අලුත් ගිවිසුම? මම මගේ අනපනත් ඔවුන් තුල පිහිටුවා. දැන් ඉතින් අනපනත් උන්වහන්සේ කියන්න යන්නේ නැහැ. මොකද කරන්න යන්නේ? ඇත්ත
ඇතුළට දාණ්ඩයි යන්නේ. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසාවේ පිහිටුවා. ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි. ඉතින් මේ සිත්වල කියන එක අහපහු පරිවර්තනය ඇවිල්ලා තියෙන්නේ I will write it on their hearts. ඔවුන්ගේ හදවතේ ලියන්නෙමි. අර සිතේ ප්‍රශ්නේ තියෙන්නේ හිතේ හොඳ දේ දැනගත්තට හදවතේ ශක්තියක් නැතිකම. ඒ නිසා දැන්සේ පොරොන්දු වෙනවා අලුත් ජූසුමක් එනවා මම ඔය 50 ඇතුළටම කියලා දීලා හදවතේම ලියන දවසක් එනවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. ඔවුන් මාගේ සෙනග වන්නෙමි. ඔව්හු මාගේ සෙනග වන්නෝය. අවිනාශලත් පොළ සන්නාදයක් දෙමු. ප්‍රශංසා වේවා, නමස්කාර වේවා, ප්‍රශංසා වේවා, නමස්කාරය. මොකද්ද මේ කියන්නේ? බලාපොරොත්තු වෙන්න කියන අලුත් යුගයක්. මොකද්ද මේ යුගේ? හරි වැරද්ද කියලා දීලා, හොඳ නරක කියලා දීලා අපට ජීවත් වෙන්න කියනවා වෙනුවට නීතිය ඇතුළේ ලියලා උන්වහන්සේ අපේ හදවතටම මේක ඇතුල් කරවලා අප තුල ඒ නීතිය ජීවත් කරවන යුගයක් ගෙන්නයි යන්නේ. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ඔය යුගය කොහොමද එන්නේ? ඕක තමයි සුවිශේෂයේ ලියලා තියෙන්නේ. අපි පෙරළමු සුවිශේෂය. ජුවම්තුමාගේ සුවිශේෂයේ 12 වෙනි පරිච්ඡේදය. මතක තියාගන්න ප්‍රශ්නේ ලියා ගන්න ඕනේ. මොකද්ද ප්‍රශ්නේ? කොහොමද යුගය? මොන යුගයේද? අලුත් ගිවිසුමේ යුගය ගේන ආකාරය. ඕක තියෙනවා කොහෙද තියෙන්නේ? අලුත් ගිවිසුමේ. ජුවම් සුවිශේෂයේ 12:20 ඉඳලා 33. ඉතින් මේ කොටසම කියවන එක හොඳයි කියලා මට හිතුණා. ඉතාමත්ම ලස්සනයි. ඉතින් ඉස්සෙල්ලා පළවෙනි වාක්‍ය තුන බලන්න මේක. මංගල්‍යයේදී නමස්කාර කරන පිණිස ගියවුන් අතර ග්‍රීකයෝ සමහර දෙනෙක්ද සිටියහ. ග්‍රීකයෝ කියන්නේ ග්‍රීක භාෂාව කතා කරන ප්‍රදේශවල හිටපු ජුදා මිනිස්සු. ඉතින් මංගල්‍යයට ආපුවම කොහෙද? ජෙරුසලමේ මංගල්‍යයට ආපුවම ග්‍රීක භාෂාව කතා කරන මිනිස්සුත් ඇවිල්ලා. දැන් ඊළඟට මොකද වුනේ බලන්න 21. ඔව්හු ගලීලයේ බෙත්සයිදාවේ පිලිප් වෙතට පැමිණ. දැන් ඉතින් ෆිලිප් කියන්නේ උන්වහන්සේගේ ශ්‍රාවකෙක්. ෆිලිප් ගාවට මේට ආවා මේ ග්‍රීක මිනිස්සු. මහතාණෙනි අපි යේසුස් වහන්සේ දකින්නට කැමැත්තෙමු ඔයයි කීහ. දැන් වගේම තමයි ලොකු හම්බ වෙන්න ඇම්බැට්ටෝ ගාවට යන්න ඕන. නැත්නම් හම්බ වෙන්න අමාරුයි. ඉතින් දැන් මොකද වුනේ? කිව්වා මේ මට අපි කැමති හම්බ වෙන්න. මොකද වුනේ? බලන්න. පිලිප් එය ඇන්ඩ්‍රූට කීය. දැන් පිලිප් උද්දිකට ගැලින්ම ගියේ නෑ. ගිහලා ඇන්ඩ්‍රූට කියලා කිව්වා. මොකද ඇන්ඩ්‍රූට කිව්වේ? බලන්න මේ දෙන්නේ කැවිලා ඉන්නවා ජේසුව හම්බ වෙන්න. මොකද කියන්නේ? මන්ත්‍රීතුමාව හම්බ වෙනවද නැද්ද? එතකොට මොකද උනේ? ඇන්ඩ්‍රූද ෆිලිප්ද ජේසුස් වහන්සේට සලකලා දෙන්න ගියා ජේසුස් ළඟට ගිහලා කිව්වා මේ ග්‍රීක භාෂාවෙන් කතා කරන දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා ඔබතුමාට කතා කරන්න. මොනවද වෙච්ච වැඩේ? 23. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්. උන්වහන්සේ මොකක්ද දුන්න පිළිතුර? මනුෂ්‍ය පුත්‍රයාණන් මහිමයට පමුණුවන ලබන નિયમિત මොහොත පැමිණ තිබේ. ඇන්ඩ්‍රුත් පිස්සු හැදෙන්නේ නැති ෆිලිප්ටත් පිස්සු. ඇයි ආවේ සාමාන්‍ය දෙයක් ඉල්ලන්න? මොකක් ඉල්ලන්නද ආවේ? මේ දෙන්නෙක් ඇවිල්ලා ඉන්න හම්බ වෙන්න. උන්වහන්සේ දුන්න උත්තරේ මොකක්ද? උන්වහන්සේ කිව්වා මනුෂ්‍ය පුත්‍රයා මහිමයට පත්වන පැය ඇවිල්ලායි තියෙන්නේ. ඒ දෙන්න බලන්න අපි මොනවද කළේ මේ වගේ බැනොන් අහන්න.
ඕක ජුවම් සුවිසේෂයේ තියෙන ගතියක්. මොකද්ද? මිනිස්සු එකක් කියන්නේ ජේසු තව එකක් කියන්නේ. දැන් මෙතන කියනවා මං කිව්වේ මහිමයට පැමිණීමේ මොහොත. ඔක ලියා ගන්න. මහිමයට පැමිණීමේ මොහොත. මං කිව්වා මොකද්ද අපේ මාතෘකාව කියන්න බලන්න. මම පටන් ගන්නකොට කිව්වා මොකක්ද? කීකරුකම කුරුසිය මහිමය. දැන් ජේසුස් මෙතන කියනවා මහිමයට පැමිණෙන මොහොත ඇවිල්ලායි තියෙන්නේ. දැන් මතක තියාගන්න ඕනේ අපි මොකටද මේ යන්නේ? අපි දැන් උත්තරයක් හොයනවා. මොකද්ද උත්තරේ? අලුත් ගිවිසුමට කොහොමද ඇතුල් වෙන්නේ? මොකද්ද අලුත් ගිවිසුම කියන්නේ? නීතිය හදවතට දාලා උන්වහන්සේ ඒක හදවතේම ලියලා ඇතුළෙන්ම පිළිතුරු දෙන්න පුළුවන් තත්ත්වයක් ඇති කරලා කොහොමද එය සිදු කරන්නේ? මෙන්න බලන්න ඊළඟ වාක්‍යය. ඒකාන්තයෙන්ම මම ඔබට කියමි. තිරිඟු බීජය පොළොවේහි වැටි නොමලොත් එය තනි බීජයක් පමණක් වේ. එහෙත් එය මලොත් සරු ලෙස ඵල දරයි. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ජේසුස් තරම් දක්ෂ ගුරුවරයෙක් මම හිතන්නේ ලෝකේ තව නැහැ. ඒ දක්ෂකමට පසුබිම බුද්ධිය විතරක් නෙමෙයි උන්වහන්සේට තියුණු බුද්ධියක් තිබුණා. හැබැයි උන්වහන්සේට තවත් තිබුණා මහා අත්දැකීමක්. අත්දැකීම ගැඹුරු වෙන තරමට එය විස්තර කරන සරල බව තව ප්‍රකාශ වෙනවා. අත්දැකීමේ ගැඹුර අඩු වෙනකොට අපේ ලොකු වචන ගොඩක් වැඩි වෙනවා. විස්තර වැඩි වෙනවා. මිනිස්සු ගොඩක් ලේසියෙන් මඤ්ඤං වෙනවා. ඇයි ලොකු අදහස් ඒවා අදහස් විතරයි. ඒ විශාල අදහස පෙරිලා ඇතුලේ අත්දැකීමක් වුණාම මොකද වෙන්නේ? ඒක ලේසියෙන්ම මිනිස්සුන්ගේ හදවතට යන විදිහට වචනෙන් දෙකෙන් කියන්න පුළුවන්. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ඒකේ ගැඹුර බාල වෙන්නේ නැහැ. ඒකේ තියෙන අන්තර්ගතය අඩු වෙන්නේ නැහැ. හැබැයි ඒක අත්දැකීමකින් එන නිසා ඒකේ මිනිස්සුන්ට බලපාන විදිහ වැඩි. මේක තමයි මෙතන උන්වහන්සේ කළේ. උන්වහන්සේ සාමාන්‍ය ලෝකයේ උදාහරණයක් ගත්තේ. ඕක යාඥාවේ මෙනෙහි කරපු මහා සත්‍යයක් උන්වහන්සේ. මොකද්ද? උන්වහන්සේ කිව්වා බීජයක් තනියම පෙට්ටියක දාලා තිබ්බොත් අපි හිතමු අවුරුදු 10ක් විතර ගියා කියලා. අවුරුදු 10ක් ගිහිල්ලා ඔය පෙට්ටිය ඇරියොත් බීජය තියෙනවා. හැබැයි තාම එක බීජයක් විතරයි. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. හැබැයි ඔය බීජය පොළොවට දාලා ඒක මැරුණම ඒක නැති වෙලා ගියාම ඒ එක බීජයෙන් කොච්චර කරල්ද? කරල් 100 ගානක අස්වැන්න. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. මං කියන හොඳට තේරුම් ගන්න. බීජය කියන්නේ ජේසුගේ ජීවිතය. මොනවාද උන්වහන්සේ කරන්නේ? කීකරු කමට ඇතුළු කරනවා. කාටද කීකරු වෙන්නේ? දේවතාවට. කීකරු කමේ ප්‍රතිඵලය මොකද්ද? කුරුසිය. මරණය. අර බීජය මැරෙනවා. තමන්ට තිබුණු ජීවිතය අවුරුදු 33කින් නැති වෙනවා. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? මහිමය. උන්වහන්සේ මරණයෙන් උත්ථාන වෙනවා. එතනින් නවතින්නේ නැහැ. ඒ උත්ථානයේදී උන්වහන්සේ සුද්ධාත්ම වරමින් මොකද කරන්නේ? උන්වහන්සේගේ ශ්‍රාවකයන් තුලට ඇතුල් වෙනවා. ඇතුල් වෙලා අර අලුත් ගිවිසුම ලියනවා ඇතුලේ දැන්. කවුද ලියන්නේ? ජේසුස්. කොහොමද ලියන්නේ? ඇතුළට ඇවිල්ලා
ජීවමානව ඉඳගෙන ලියනවා හදවතේ දෙවියන්ට ආදරයක් ඇති කරනවා හදවතේ පාපයට විරුද්ධකමක් ඇති කරනවා ඇතුලේ දෙවියන්ට කීකරු වීම ඇති කරනවා ඇතුලේ හදවත ඇතුලේ සුද්ධවන්තකම ඇති කරනවා උන්වහන්සේ කොහොමද ඇති කරන්නේ මරණයෙන් උත්ථාන වෙලා මහිමාන්විතව සුද්ධාත්ම වරමින් අප තුලට ඇවිල්ලා ඒ අත්දැකීම අප තුල ඇති කිරීමයි අපි උන්වහන්සේට බොල සන්නාදයක් දීලා ප්‍රශංසා කියමු ප්‍රශංසා වේවා නමස්කාර වේවා ප්‍රශංසා වේවා මහිමය වේවා මේක පුදුම වැඩක් ඔන්න අලුත් ගිවිසුම මං කියව මොකද්ද අලුත් ගිවිසුමේ ලකුණු තුන මොකද්ද ඉස්ලාම් මොකද්ද කීකරුකම හැම වෙලාවම සම්බන්ධයි මරණයට ඇයි දෙවියන්ට කීකරු වෙනවයි කියන්නේ මගේ ස්වභාවයට මගේ ආසාවට මගේ පාපිෂ්ඨකමට මගේ වුවමනාවට මැරෙනවා ඒක ලේසි වැඩක් නෙමෙයි කාටත් ලේසි නෑ මැරෙන්න ඒ මරණය ඇතුලේ මොකද වෙන්නේ නැතිවීමක් වෙනවා අතුලාන්ත කැඩීමක් වෙනවා කුරුසයක් වෙනවා ඒ කුරුසෙන් බිහි වෙනවා දෙවියන් වහන්සේගේ මහිමය කියන්නේ සුද්ධාත්මයන්න් වහන්සේ ජේසු සුද්ධාත්ම වරමින් අප තුලට ඇවිල්ලා හදවතේ මේ අලුත් ජීවිතේ ඇති කරනවා ප්‍රශංසා වේවා දෙවියන්ට නමස්කාර කරන්න හදවතේ ආසාව දෙවියන්ට පක්ෂපාතිව අතුලාන්ත පිරිසිදු ජීවිතයකින් ජීවත් වෙන්න අතුලාන්තයේ මහා වුවමනාව දෙවියන්ගේ අරමුණ වෙනුවෙන් මගේ අරමුණ කැපකරන්න අතුලාන්තයේ ඇතිවෙන තල්ලුව මේක මා තුළ ඇති වෙන්නේ කුඩා කාලේ ඉඳලා ආපු ස්වභාවය නිසා නෙවෙයි මා තුළ තියෙන හොඳ ගතිගුණ නිසා නෙමෙයි මේ ජේසු බීජයක් වගේ පැලවෙලා කුරුසේ මත මැරිලා උත්තාන වෙලා මා තුළට ඇවිල්ලා මේ දේ සිදු කරන නිසායි අපි උන්වහන්සේට බොල සන්නාදයක් දීලා නැවත උන්වහන්සේට ස්තුති කියමු ප්‍රශංසා වේවා ඊළඟ වාක්‍ය බලන්න 12:25 තම ජීවිතයට ඇලුම් කරන්නා එය නැති කරගනි මෙලොව තම ජීවිතයට ද්වේෂ කරන්නා එය සදාතන ජීවනය සඳහා රැකගනි මේ මහා රහස අපිට කියලා දෙනවා මොකද්ද මේ රහස ජේසුම ගත්ත හැම වෙලාවෙම දේවතාවත් අපිට දෙන අවස්ථාවක් තමයි නිදහස් කැමැත්ත අපිට තමයි තීරණේ අතට දීලා තියෙන්නේ. සමහර වෙලාවට අපි රණ්ඩු වෙන උන්වහන්සේක උන්වහන්සේ ඔය තීරණ ගැනීම උන්වහන්සේගේ අතට ගත්තා නම් කොච්චර ලේසිද. ඒ තුන්වහන්සේක කරන්නේ උන්වහන්සේ අපිටම දෙනවා. ජේසුස්ට තීරණ ගැනීමේ නිදහස දුන්න අපි කොහොමද දන්නේ? ඒක ජෝම් සුවිශේෂයේ තව තැනක එහෙම කියනවා. එහෙම කියනවා මට කවුරුත් බල කරන්නේ නැහැ මගේ ජීවිතේ පූජා කරන්න. උන්වහන්සේ කියනවා මමම මගේ කැමැත්තෙන් තමයි ජීවිතය පූජා කරන්නේ. ඉතින් ජේසුට නිදහස් කැමැත්ත තීරණ ගැනීමේ නිදහස දේවතාත්තා දුන්නා. උන්වහන්සේ දැන් තෝරගන්න පුළුවන්. මොකක්ද තෝරගන්නේ? කුරුසේ දුකෙන් බේරිලා, ලැජ්ජ වීමෙන් බේරිලා, පහර කෑමෙන් බේරිලා මොකද කරන්නේ? පණ බේරගෙන ගලීලයට ආපහු ගිහිල්ලා වයසට යනකම් ජීවත් වෙන්න. ප්‍රශංසා වේවා. මතක තියාගන්න අපිට පරීක්ෂාව තියෙන්නේ නරක දේවල් කරන්න නෙමෙයි හොඳ දේවල් වලින් ප්‍රශ්න වලින් බේරිලා යන්න. හොඳ දේවල් කරලා. ඉතින් කවුද දොස් කියන්නේ ජේසුට පැන්න ගියා නම් නැද්ද? සමහර ආගමික නායකයෝ ඉන්න අවුරුදු 80 වෙනකන් ජීවත් වෙච්ච අය. ඉතින් උන්වහන්සේත් අවුරුදු 80 වෙනකන් හිටියා නම් තව ලෙඩ්ඩු 10 ගාණක් සනීප කළා. නැද්ද? යක්ෂයෝ 10 ගාණක් කෙලවලා. නැද්ද? දේශනා 10 ගාණක් දීලා අවසන් වෙන්න තිබුණා.
හැබැයි එහෙනම් අර වැඩේ වෙන්නේ නෑ. මොකක්ද? උත්තානය සුද්ධාත්ම වරමින් මිනිස්සුන්ගේ හදවතේ ලියන අලුත් ගිවිසුමේ පළදැරීම වෙන්නේ නෑ. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. පැහැදිලිද මං කියන්නේ? ඔය දේ සිදු වෙන්නේ නෑ. එහෙනම් වෙන්නේ උන්වහන්සේගේ ජීවිතේ తాවකාලිකව අවුරුදු ගාණක් බේරා ගැනීම විතරයි වෙන්නේ. පැහැදිලිද මං කියන දේ? දැන් ඔන්න අපිටත් තියෙන අවස්ථාව. බලන්න ඊළඟට වාක්‍යය. යමෙක් මට සේවය කරන්නේද ඔහු මා අනුගාමී විය යුතුය. මම යම් තැනක සිටින්ද මගේ සේවකයාද එහිම සිටිනු ඇත. යමෙක් මට සේවය කරන්නේද මගේ පියාණෝ ඔවුන්ට ගෞරව කරනසේක. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසාව. නැන්සේ කියනවා එහෙනම් මාත් එක්ක ඉන්න අයත් මේකම කරන්න ඕන. මොකද්ද කරන්න ඕන? තීරණයක් ගන්න ඕන. මොකද්ද ගන්න ඕන තීරණය? මගේ පණ බේර ගන්නවද? මගේ ආසාවට මං ඉඩ දෙනවද? මගේ සතුට පස්සේ දුවනවද? මගේ කැමැත්ත කරව ගන්නවද? ඒක පස්සේ දුවලා මට ඕන දේවල් ඉෂ්ට කරගෙන වයසට ගිහිල්ලා මැරෙනවා. එහෙම නැත්තම් මගේ කැමැත්තයි මගේ ආසාවයි කීකරු කමේ තනදී පූජා කරලා කුරුසේ ඇන ගහනවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. මගේ කැමැත්ත, මගේ ආසාව, මගේ ඇතුලෙන් එන පෙළඹීම මම කුරුසේ ඇන ගහනවාද? උන්වහන්සේ කියන එක මරණයක්. හැබැයි ඒ මරණය ඇතුලෙන් ඔබව මම මගේ මහිමාන්විත ජීවිතයට ඇතුල් කරගන්නවා. අභිනාදයට අත්පොළ සන්නාදයක් දීලා ප්‍රශංසා කියමු. ස්තුතියි ස්වාමිනී, ප්‍රශංසා වේවා, නමස්කාර වේවා, ස්තුතියි, ප්‍රශංසා වේවා. හොඳට තේරුම් ගන්න මේ කියන වැඩි. මොකද්ද මේ කියන්නේ? අපිට මේ කාලේ තීරණයක් ගන්න කියනවා. නැද්ද? පාද නමස්කාරය වටිනවා. හැබැයි පාද නමස්කාරයේ නියම තේරුම තමයි ඒ හැම තැනම මගේ කැමැත්ත එතන තියලා දෙවියන්ගේ කැමැත්ත මගේ හදවතට ගැනීමයි. ඒ හැම තැනම කුරුසේ ගන්න වෙනවා අතට, උරහිසට එන ගහන්න සිදු වෙනවා. ඇයි මං කැමති පාටි දාන්න. මම කැමති බෝතලෙන් සතුටු වෙන්න. මම කැමති සල්ලි වියදම් කරන්න. මම කැමති ලිංගික ආසාව ඉෂ්ට කරගන්න. මගේ කැමැත්ත. මගේ කැමැත්ත ජේසුට බාර දීලා කුරුසියේ ඇන ගහලා උන්වහන්සේට කීකරු වෙනකොට උන්වහන්සේ කියනවා ඔබ දන්නේ නැති මහිමයකට මම ඔබව රැගෙන යනවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. පැහැදිලිද? මෙන්න අපට අද උගන්වන රහස. ඊළඟ වාක්‍ය බලන්න 12:27. දැන් මගේ සිත කැළඹී ඇත. කාගේ සිතද ඔය කැළඹිලා තියෙන්නේ? ජේසුගේ. ජේසුගේ සිත කැළඹෙන්නේ අපි. ඉතින් මම කුමක් කියමිද? පියාණෙනි මේ මොහොතේ මා ගැලවූ මනවයි කියමිද? නැත, මා මේ මොහොතට පැමිණියේ මේ උදෙසාමය. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. මොකද්ද මේ කියන්නේ? යේසු කියනවා මේ මගේ මනුස්ස ස්වභාවයේ තියෙනවා මා තුළ. තීරණේ ගත්තම යේසු දෙවනාසර කීකරු වෙන්න මනුස්ස ආරක්ෂිත හැඟීම ඇතුලෙන් කැරලි ගහනවා. කැරලි ගහලා කියනවා මැරෙන්න එපා.
පරිත්‍යාග වෙන්න එපා. කැරලි ගහනවා ඇතුලෙන්. මැරෙන්න එපා. පරිත්‍යාග වෙන්න එපා. ජීවිතේ පණ බේරාගනින්. අපිටත් ඕකම වෙනවා. මොකද්ද වෙන්නේ? දේව තාත්තගේ කැමැත්තට, දේවනා ජේසුගේ කැමැත්තට එහෙයි කිව්ව හැටිය එක පැත්තකින් සතුටක් තියෙනවා. අනිත් පැත්තෙන් අපේ ස්වභාවය කියනවා ඔය මෝඩ වැඩේ නම් කරන්න එපා. ඔබට ඕක අසතුටක් ගෙන දෙන දෙයක්. පොඩ්ඩක් හිතලා බලන්න මම කියන දේ පොඩි දෙයක් මම මේ කාලේ මෙනෙහි කරනවා. මොකක්ද ඒ? නිහඬතාවය. පොඩි දෙයක්. කැමති නම් ලියා ගන්න. මේක මං හිතන්නේ අපි ඔක්කොම අභ්‍යාස කරන්න ඕනේ. මොකද්ද නිහඬතාවය? නිහඬතාවය කියලා කියන්නේ කටට එන දේවල් නොකීමේ මොකද්ද අපි කියන්නේ ෆාස්ට්. ඒ කියන්නේ කටට එන දේවල් නොකීමේ කාලය. පරිත්‍යාගය. මම හිතුවා ඕක පොඩි වැඩක් කියලා. බලන් යනකොට ලේසි වැඩක් නෙමෙයි. හේතුව ඇයි? කටට එන්නෙම ඕන නැති ඒවා. එක්ක තව කෙනෙක්ව පහත් කරනවා. එහෙම නැත්නම් තව කෙනෙකුට හිත රිද්දන විදියට විහිළුවක් කරනවා. එහෙම නැත්නම් මාව ටිකක් ලොකු කරලා කතා කරනවා. මේක බලනකොට පොඩි වැඩක්. හැබැයි ඔය වැඩේට තියෙන අමාරුව. ඇයි මේක අපේ ස්වභාවය කියනවා ඕක ඔබ අතෑරියොත් මේ අවස්ථාව අතෑරියොත් උඹට හිස් බවක්. ඔබට ඇතුලේ සතුටක් නැහැ. ඉතින් මට උන්වහන්සේ පෙන්නනවා අරයත් එමයයි මෙහත් එමයයි මෙහෙමත් එමයයි. මම ඉතින් හිතනවා ඔව් මෙහා එමයයි මෙහා මෙහෙමයි. උන්වහන්සේ මට කිව්වා මේ ඔබ පරීක්ෂාවට වැටෙන්න එපා. අනිතුන්ට ඉන්න දීපන්. උඹ නිස්සබ්දවයන් මරණය. කීකරුකම මරණය. ඔය මරණය මාර අමාරුයි. ඇයි අතන ඉඩ දෙන්නේ නැහැ. ඉතින් මම ඔබට යෝජනා කරනවා කෑම වේල පරිත්‍යාග කරන එක වටිනවා. ඒත් එක්කම මේ දවස් ගාන මොකද කරන්නේ? කට වහ ගන්න. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මොකද්ද කටවහ ගන්නවා කියන්නේ? තව කෙනෙකුට හිත නොරිද්දන්න. අනවශ්‍ය විදිහට පහත නොහෙලන්න. තමාගේම කයිවාරුව නොගසන්න. කතා කරනවා නම් දෙවියන්ව මහිමයට පත් කරන්න. තව කෙනෙක්ගේ ගුණ කියන්න. කවදා වෙනකන්ද මහසිකුරාද? අඩුගානේ මහසිකුරාද වෙනකන් මේ ඇතුලේ පරිත්‍යාගය. මම ඔබෙන් කොමලකින් ආදරෙන් ඉල්ලනවා. මං කියන්නේ ඕක ලේසි වැඩක් නෙමෙයි. අනිත් එක මගින් වැටිච්ච පරීක්ෂාවට වැටෙන්නේ. මොකද මං වැටිච්ච පරීක්ෂාව අනිත් තුන්ගෙනේම පේන්නේ. අරුගේ කට. බලද්දී මගේ ඒවා මං ඒවා සාදාන මම ඉතින් කිව්වට කමක් නැහැ. මම ඒවා හොඳ හිතින් කියන්නේ. හොඳ හිතින් හෝ නරක හිතින්. ඉතින් අපි කියන්න බලමු විහිළුවක්වත් නැහැ වැඩක් නැහැ බං. ඒක තමයි කුරුසේ. ඒ කුරුසයට ඉඩ දෙන්න. නැද්ද? ඊළඟට තෘප්තියට පමුණවන දේවල් අපි ඇතුලෙන් තියෙනවා. නැද්ද? කාම රාග සිතුවිලි. ඉන්ටර්නෙට් එක. අපි ඇතුලෙන් කරන ක්‍රියාවන්. ඒ කියන්නේ සමහරු පාපයටම බහින්නේ කකුල් දෙකම බස්සන්නේ. ඇඟිල්ලක් දෙකක් තමයි බස්සන්නේ. ඉතින් මං කියන්නේ මොනවද කියලා හොඳට තේරෙනවා. එතකොට ඒ ළඟට අපි සාධාරණ කරගන්නවා මම මේ පොඩි දෙයක් කරන්නේ. යාළුකම කොච්චර ආදරෙන් උදව්වෙන් බලනවද යාළු උදව් දෙන්න. බලද්දී යාළු සමහර අපි පිරිමි ඉන්නවා වයසට ගිය පිරිමි උදව් කරන්න බලාගෙන ඉන්නේ කාටද?
තරුණ ගැහණු ළමයිට. එතකොට මේ ඇතුලේ දුවන්නේ තමන්ගේ ආසාව. මේ ආසාව ඉෂ්ට කර ගැනීමේ වුවමනාවට උදව්ව උපයෝගී කර ගන්නවා. ඕක අතෑරීම මරණය. මුල ඉඳලම ඒ කියන්නේ පොඩ්ඩක් කරලා අතාරිනවා නෙමෙයි. පොඩි සාදයක්, පොඩි සාකච්ඡාවක්, පොඩි විහිළුවක්, පොඩි අදහසක් බෙදා. ඒක ඇතුලේ තෘප්තිය. ඔතනින් තමයි පටන් ගන්න. ඒක අතාරින්න. අතාරින එක මරණයක්. බලන්න, ඒක මරණයක්. ඒ මරණය ඇතුලේ අපේ තමකම මැරෙනකොට උන්වහන්සේගේ මහිමයට බද්ධ වෙන්න පටන් ගන්නවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. පැහැදිලිද මම කියන දේ? පුදුම වැඩක්. ඊළඟ වාක්‍ය බලන්න. පියාණෙනි, ඔබගේ නාමය මහිමයට පැමිණුව මැනවයි වදාළසේක. එවිට මම එය මහිමයට පැමිණවිමි. යලිත් මහිමයට පමුණුවන්නෙමි. ස්වර්ගයෙන් හඬක් නික්මෙනි. දැන්සේ ස්වර්ගයදලා කතා කරා. දැන් මං කියන හොඳට තේරුම් ගන්න. ඇතුළෙන්ම කීකරු වෙනව නේද දැනන්සෙට? මරණයට ඇතුල් වෙනව නේද? ඇතුළෙන් නැති වුණත් කමක් නැහැ කියලා. එක පාරම දෙවියන්ගේ අත්දකින්න පටන් ගන්නවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. උන්වහන්සේගේ හඬ ඇහෙනවා. උන්වහන්සේගේ ආදරය දැනෙනවා. උන්වහන්සේගේ සමීප සම්බන්ධකම ජීවමාන වෙන්න පටන් ගන්නවා. අපි වැඩි දෙනෙකුට උන්වහන්සේගේ හඬ ඇහෙන්නේ නැත්තේ ඒකයි. ඇයි අර පොඩි ලණුව තියාගෙන ඒවා අද ඉන්නකම් හඬ ඇහෙන්නේ නැහැ. බයිබලයේ අදහසක් තේරුම් කර දීම හඬ ඇහිම නෙවෙයි. අර ඇතුලේ මට දැනෙනවා ඒ ආදරේ. ඒ ඇතුලේ මට දැනෙනවා ඒ සහනය. ඒ නිසා මම තවත් අර අල්ලගෙන ඉන්න දේවල් අතාරිනවා. දැන්සේ කතා කරනවා. ඉතින් අපි වැඩි දෙනකොට හඬ ඇහෙන්නේ නැති වෙන්න ප්‍රධාන හේතුව අර කීකරු කමේ තනට ගිහිල්ලා නැති එකයි. මේ දවස් අපි ඒක උපයෝගී කරගමු. අපි ඇවිදින්නේ කුරුසයට. මොකෝ? අපි මරණයක් අත්දකින්න යන්නේ. සතුට හොයන්නේ නැහැ මේ දවස්වල. තෘප්තිය හොයන්නේ නැහැ. ආස්වාදයක් හොයන්නේ නැහැ. උත්තරයක් හොයන්නේ නැහැ. අපි ජයග්‍රහණයක් ලබන්නේ නැහැ. කයිවාරුවක් ගහලා දිනන්නේ නැහැ. අතාරිනවා. අතාරලා කුරුසයට අපි යනකොට අර හඬ ඇහෙන්න පටන් ගන්නවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. බලන්න ඊළඟ වාක්‍ය 29. එහි සිටි සමූහයා ඒ අසා දිගුරුමකයි කිය. ඒ කියන්නේ ඊ අත්දැකීමේ නැති අයට මේක සද්දයක් විතරයි. මේකත් එහෙම තමයි. අත්දැකීමේ නැති අයට මේ අපි කරන වැඩේ සද්දයක් විතරයි. පිස්සෝ ටිකක් ඔළුව රිදෙනවා මුං යාඥා කර. සද්දයක් විතරයි. ඇතමෙක් දේවදූතෙන් උන්වහන්සේට කතා කළේ යයි කීහ. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් මේ හඬ පැමිණියේ මා උදෙසා නොව ඔබ උදෙසාය. ජේසුස් කියන මේක ආවේ ඔබ සඳහායි උගන්වන්න. මේක තමයි මාර්ගය. මෙන්න මාර්ගය. මොකද්ද? ආපහු තේමාව මොකද්ද මං කිව්වේ? කීකරුකම, කුරුසිය, මහිමය. කීකරුකමට ඇතුල් වෙන්න ජේසු අපිට උදව්වක් වෙලයි තියෙන්නේ. කොහොමද දුන්න උදව්ව? උන්වහන්සේ මහිමයට ඇවිල්ලා කීකරුකමෙන් කුරුසයෙන් මහිමයට ඇවිල්ලා මරණයෙන් උත්ථාන වෙලා උන්වහන්සේ ශුද්ධාත්ම බලයෙන් සප්‍රසාද වහන්සේ තුලින් දේව වචනය තුලින් නමස්කාරය තුලින් පරිත්‍යාගය තුලින් උන්වහන්සේ කෙලින්ම
අපේ හදවතට ඇතුල් වෙනවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. අපි තුල උන්වහන්සේ ඉන්නකොට උන්වහන්සේ අපට කියනවා ඔබේ දුබලකම පාපිෂ්ඨකමත් එක්ක ඉන්න විදිහට මන් ළඟට එන්න. අපි යන්නේ සරුව සම්පූර්ණ පුද්ගලයා හැටියට නෙමෙයි ඉන්න විදියට එන්න. අපි උන්වහන්සේ ළඟට ඉන්න විදියට අපේ දුබලකම්, බැරිකම්, වහල්කම් එක්ක ඔය අපේ නපුරුකම් එක්ක ගියාම උන්වහන්සේ අපට දෙවනි පියවරේ කියන හදවතේ ඇත්ත දෙන්න පිළිගන්න ඔය ඇත්ත. අපි පිළිගන්නවා ස්වාමිනී මගේ කටනම් පාපිෂ්ඨයි. මගේ ක්‍රියාවන් තුල සංගවිලා තියෙනවා පාපිෂ්ඨකම්. මගේ වුවමනාව මගේ ගොඩක් වෙලාවට පාපිෂ්ඨ අරමුණු සංගවිලා තියෙනවා. ඇත්ත පිළිගන්නවා. මේ කාලේ පාපුච්චාරණය කියලා කියන්නේ ඒකටයි. පාපුච්චාරණය කියන්නේ පුරුදු දෙයටත් වඩා මේ ඇතුලේ තියෙන ඇත්ත පිළිගන්නවා. එතකොට මොකද වෙන්නේ? උන්වහන්සේ අප තුල මහිමයට පත් වෙනවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ආදරේ ජීවමාන වෙනවා. සම්බන්ධකම ඇත්ත වෙනවා. උන්වහන්සේ ඇතුලේ ඉඳගෙන අපේ ඇතුලේ කිට්ටුවෙන් සම්බන්ධ වෙනවා. එතකොට මොකද වෙන්නේ? අපට උන්වහන්සේ කියනවා ඔබ මගෙන් පිරීලා දැන් මේ ලෝකයේ එක එක පොඩි සිද්ධිවල ඔබත් මට කීකරු වෙන්න. මම කීකරු වෙන්නේ කොහෙද? වැඩපොළි. මං කීකරු වෙන්නේ කොහෙද? ගෙදර. මං කීකරු වෙන්නේ කොහෙද? නෑදෑයෝ අතර. මම කාටද කීකරු වෙන්නේ? දෙවියන් වහන්සේට. මම මොකද කරන්නේ? ඒ අය අතර බීජයක්. මං මේ බීජයක් වෙලා මැරෙනකොට ඒ අය අතර දෙනසර කීකරු වෙලා මැරෙනකොට උන්වහන්සේ මොකද කරන්නේ? ඔය අය එක්කෙනා උන්වහන්සේගේ හදවතට ඇද ගන්නවාමයි. අභිනාසරත් බොල සන්නාදයක් දීලා ප්‍රශංසා කියමු. නමස්කාර කරමු. ප්‍රශංසා වේවා. නමස්කාර වේවා. ප්‍රශංසා වේවා. පෙන්නන්න කීකරු වෙන්න යන්න එපා. සමහර තැන්වල දැන් මම තැනකට ගියා මගේ නෑදෑයෙක්. ඉතින් අපේ මේ අත්දැකීමට එන්නේ නැති කෙනෙක් ඉන්නවා. එයා මේ අත්දැකීම ගැන කියනකොට එයාට මට ලැජ්ජා හිතෙනවා. ඇයි මට ඇතුලේ හිතෙනවා ඔය විදිහට කිව්වොත් ඒ මිනිස්සයා නම් එන එකක් නෑ කියලා. ඇයි අපි දන්නේ නැතුවම කයිවාරු ගන්න. එහෙම නෙමෙයි ඇනලා කියන්නත් නෙමෙයි ටොකු ඇනලා කියන්නත් නෙමෙයි බලපන් මගේ ඇති මම නියම විදියට ඉන්නවා. හරි උන් ඊළඟ පාරයන්බන් අපේ ඔයගේ ඇති දන්නේ නැද්ද මිනිස්සු හිතෙන් කියනවා. එහෙම නෙවෙයි කිසිම දෙයක් නොකිය බීජයක් වගේ සිද්ධිවල කීකරු වෙනවා. එතකොට මොකද වෙන්නේ? අපි එතන මැරෙනවා. මං ඒක ඒ සාමාන්‍ය දෙයට අහු වෙන්නේ නැහැ. ඒ මිනිස්සු කරන වරදට සහභාගී වෙන්නේ නැහැ. හැබැයි මම මේ මැරෙන විදිහ නිසා එතන ඇති වෙනවා බීජයක්. ඒ බීජය ඒ අයගේ ජීවිත පෙරලලා ගන්නවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. අසීසිය ෆ්‍රැන්සිස් තුමා ගැන ලස්සන කතන්දරයක් තියෙනවා. උන්වහන්සේලාගේ නිකායේ තිබුණා කීකරුකම විශේෂයෙන් කියන දේ කරන්න ඕන. ඉතින් මේගොල්ලෝ ඉතාලියේ හිටියේ. ඉතාලියේ සීත කාලේ. සීත කාලේ නිසා ඒගොල්ලන්ට පොඩි මඩුවක් වගේ තැනක් තිබුණා. ඔය මඩුවේ මේ බ්‍රදර්ලා 4-5 දෙනෙක් එක්ක මේගොල්ලෝ සීත කාලේ හිටියේ ආඥා කරමින් හිටියා. හැබැයි ඒ මහ පාර ළඟින් යන්නේ ඔය. මහ පාරේ මිනිස්සුන්ගෙන් කොල්ල කන හොරුන් 3 දෙනෙක් හිටියා. දැන් මේ හොරුන් 3 දෙනා සාමාන්‍යයෙන් කරන්නේ පාරේ යන මිනිස්සුන්ගෙන් කොල්ල කනවා, සල්ලි ගන්නවා, බඩු කුට්ටු ගන්නවා, කෑම බීම ගන්නවා, ජීවත් වෙනවා. දැන් ගොඩක් හිම වැටිලා මිනිස්සු යන්නේ නැහැ. යන්නෙත් නැහැ, එන්නෙත් නැහැ. ඒ නිසා මේ හොරුන්ට කණ්ඩ දෙයක්වත් නැහැ, කිසිම දෙයක් නැහැ. ඉතින් දවසක් උදේ භාවනාවේ ඉන්නකොට ඒගොල්ලන් ප්‍රාක්‍ෂිසිය ප්‍රතිස්තුමාගේ කණ්ඩායම හොරු 3 දෙනා ආවා එතනට. තට්ටු කළා දොරට. ඉතින් එක්කෙනෙක් ගියා කතා කරන්න. මට මතක හැටියට ඒ බ්‍රදර්ගේ නම ඇම්බ්‍රෝස් මම දන්නේ හැටියට ගිහිල්ලා දොර ඇරියා. හොරු 3 දෙනා. ඒ බ්‍රදර් මොකද කරේ?
ඒ බ්‍රදර් කිව්වා උඹලට දැන්ද අපිව මතක් වුණේ. උඹලා මෙච්චර කල් මංකොල්ල කාලා හොරකම් කරලා අනිත්තුන්ට කරදර කළා කණ්ඩ නැති වෙනකොට උඹලා අපි හොයාගෙන එනවා නේද? උදව් ඉල්ලගෙන ඵලයන් යන්න කියලා එළවුවා. ඉතින් බලාගෙන යද්දි සාධාරණ වැඩක් කළේ. ඇයි මේ මිනිස්සුන්ගේ පාපේ කියලා දුන්නා. දැන් ඉතින් ඇතුළට ආවලු බ්‍රදර්. ආපොම අසීසි ෆ්‍රැන්සිස්තුමා ඇතුළේ ඉන්නව සද්දේ අහගෙන හිටියේ. මොකද්ද ඔය සද්දේ කියලා ඇහුවා. කිව්වල අර හොරු තුන් දෙනා උන් ආවනේ. උන් ඇවිල්ලා කන්ද ඉල්ලනවා අපෙන්. උන් දැන් අල්ලන්න මිනිස්සුන් අල්ලන්න නැහැ. ඒකයි ඔය කරන්නේ. මම බැනලා එලෙව්වා කියලා. අසීසි ෆ්‍රැන්සිස්තුමා කිව්වලු වහාම මෙතන අපිට තියෙන කැම ටික අරගෙන උන් තුන් දෙනා පස්සෙන් දුවන්න කිව්වලු. දුවන්න විතරක් නෙමෙයි කීකරුකම තියෙනවනේ. දුවන්න විතරක් නෙමෙයි. දුවලා ගිහිල්ලා උන්ව නවත්තලා උන්ට කණ්ඩ දෙන්න කිව්වලු. කනකම් උපස්ථාන කරන්න කිව්වලු. කුරුසේ කියන්නේ ඔකට. අර කීකරුකම මේක කුරුසේ. ඇයි මෙන්න දැන් අර කෑ ගහලා බැන්න උන්ට උපස්ථාන කළා කෑම කනකම් ඉඳලා කෑම කාලා ඉවර වුණාට පස්සේ ආපහු එන්න කිව්වා. දැන් මොනව කරන්නද කීකරු වෙන්නේ මේ? බැන බැන යන්න ඇදී ලියලා නැහැ බැන ගියා කියලා. මම නම් එන ෂුවර් එකට බැන යන්නේ බැන යන්න ඇති. අයි දැන් ලැජ්ජාව බලන්න. සම්පූර්ණයෙන්ම දැන් ලෝඩ් වගේ මේ මොහොතකට ඉස්සෙල්ලා කෑ ගැහුවා. දැන් ගිහිල්ලා උපස්ථාන කරන්න මොන කැඩීමක්ද ඒක? කුරුසයන ගෑීම කියන්නේ ඕකයි. මොකද වුනේ? ගිහිල්ලා අර වැඩේ කළා. සමා වෙන්න මට උන්වහන්සේ කිව්වා මෙහෙම කරන්න කියලා. මම ඔබට සේවය කරලා යන්න ඕනේ ආපහු. වාඩි කෙරුවා, සේවය කෙරුවා, කණ්ඩ දුන්නා, ආපහු ආවා. ඉතිහාසය අපිට කියනවා ඒ බ්‍රදර් එක්ක අර හොරු තුන් දෙනාත් ආපහු ආවා. මොකද උනේ? අර කෑම තමයි බීජය. මොකද උනේ? ඒ තුන් දෙනා ෆ්‍රැන්සිස්කන් බ්‍රදර්ලා තුන් දෙනෙක් වුණා. ඒගොල්ලන්ගේ කෙනෙක් අසීසිය ෆ්‍රැන්සිස් වලට පස්සේ ප්‍රධානියා බවට පත් වුණා. අභිනාසයට අප්බොල සන්නාදයක් දීලා ප්‍රශංසා කියමු. ප්‍රශංසා කියමු. ස්තුති කියමු. ඇයි බීජය කුරුසේ අනගහුවා? මොකක්ද ඇති වෙන්නේ? මහිමය. පැහැදිලිද මං කියනදී? අද අපි ඉල්ලමු මතු පිටේ ඉන්නේ නැතුව ප්‍රේමන්තියනි. සමාජ ඉදිරියේ දිනනවාවත් හොඳ නම ආරක්ෂා කරගන්නවත් මිනිස්සු ඉදිරියේ ජය ගන්නවවන් නෙමෙයි. ඒක පරණ ගිවිසුම. එහෙනම් මොකද කරන්නේ? දෙවියන්ට ඇතුලෙන් කීකරු වෙනවා. කුරුසයට මූණ දෙනවා. කුරුසයට මූණ දෙන්න බැරි කොට කාගේ අතේ දෙල්ලෙන්නේ? ජේසුගේ අතේ එල්ලෙනවා, ඇඟේ එල්ලෙනවා, අතේ එල්ලෙනවා. බැරි නම් උන්වහන්සේගේ ඇඟේ මෙල්ලිලා ඉඳලා ශක්තිය ලැබලා උන්වහන්සේගෙන් එන ශක්තියෙන් කීකරු වෙනවා. නැත්තම් අපිට කීකරු වෙන්න පුළුවන් කමක් නැහැ. වෙලාවක් දෙනවා අපිට ඒකට කීකරු වෙන්න පුළුවන් කමක්. ඊ කීකරු වුණාම අපිව ඇතුලෙන් මහිමයට ගන්නවා. අපි ඔය විතරක් නෙමෙයි. අපි ඒ පැල කරපු බීජෙන් තවත් අයගේ ජීවිත උන්වහන්සේ වෙතට ඇද ගන්නවා. අභිනාසයට ප්‍රශංසා කියමු. ස්තුතියි ස්වාමිනී. ප්‍රශංසා වේවා. නමස්කාර වේවා. ප්‍රශංසා වේවා. ස්වාමිනී දේව රාජ්‍ය ප්‍රඥාව අප තුල බීජයක් හැටියට ඇතුල් කරලා ක්‍රියා කරන්න. ඔබන්සේ දේ කරන නිසා අපි නැවත වරක් උන්වහන්සේට පොළසන්නාදයක් දීලා ප්‍රශංසා කියමු.